හරි. අපි 2012 ප්‍රශ්නාංක 4 වෙනකන් සාකච්ඡා කරා. අද තියෙන අපිට 2012 ප්‍රශ්නාංක 5 ඉඳන් සාකච්ඡාවට ගන්න. 2012 ප්‍රශ්නාංක ටික සාකච්ඡා කරන්න සෙකන්ඩ් එකේ. ප්‍රශ්නාංක 5. 5 එක බලන්න. හරි. බලන්න ප්‍රශ්නාංක 5 සමතුලිත ජාතික ආදායම් මට්ටම යන්නේ අදහස් වන්නේ කවරක්දයි පැහැදිලි කරන්න. සමතුලිත ජාතික ආදායම් මට්ටම කියන්නේ කුමක්ද කියලා අහනවා. ආදායම් මට්ටමේ සමතුලිතය හට ගැනීමට අවශ්‍ය කරන කොන්දේසි කවරේද කියලා අපෙන් අහනවා. එහෙනම් ජාතික මට්ටමේ සමතුලිතය අපේ සාර්ව ආර්ථික සමතුලිතය ගැන අපෙන් අහනවා. සාර්වාර්ථික සමතුලිතය ගැන අපෙන් අහනවා නම් සාර්වාර්ථික සමතුලිතයේ කොන්දේසිත් අපෙන් අහනවා නම් අපි එක ලියමු. මොකක්ද මේ සාර්වාර්ථික සමතුලිතය තුළදී වෙන්න ඕන කියලා අපෙන් අහනවා. මෙන්න මෙහෙම. ඕගොල්ලෝ දන්නවා සහ යම් විදිහක ඉගෙන ගැනීමක් කරලා තියෙන්න ඕන. මෙන්න මෙහෙම chart එකක් මෙන්න මෙහෙම සටහනක් ඔයාලට තියෙනවා. මේ y අක්ෂයක් නැත්නම් ආදායම් රේඛාවත් මේ වියදම් රේඛාවත් කියලා අපි හඳුන්වනවා. මෙන්න වියදම් රේඛාව. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී මේ දෙන්න එකිනෙක සමාන වැළඳ ගන්නවා. දෙන්න එකිනෙක වැළඳ ගන්නවා. එහෙනම් අපි එකට කියනවා y සමානයි e. ආදායම සමානයි වියදම වන අවස්ථාව තමයි රටක සමතුලිතය බිහිවන්නේ. එහෙනම් මේ රටක ආදායමත් වියදමත් අතර සමතුලිතය බිහිවීමට ප්‍රධාන කොන්දේසිය ආදායම වියදමට සමාන වීම. ඒ වගේම මෙන්න මෙහෙම දෙයක්. ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා වතුර ටැංකිය. ඕගොල්ලන්ගේ ගෙදර තියෙන වතුර ටැංකිය හිතන්න ලීටර 10. චුට්ටි බටයකින් ඔයාලා ගෙදරට වතුර ගන්නවා. ඔයාලා ගෙදරට වතුර ගන්න තැන පොඩි මීටරයක් හයි කරලා තියෙනවා. එතකොට ඔයාලා වෙනම ටැප් එකකින් මේකට වතුර දෙනවා පාරේ ලයින් එකකින් වතුර දෙනවා. හිතන්න පාරේ ලයින් එකෙන් වතුර දීලා ලීටර 10ක් පිරෙව්වා. ඒ ලීටර 10ම ඔයාලා පාවිච්චි කළා නම් ඔයාලා එකතු කරනවා ලීටර 10ක් පාරේ වතුර වලින්. ඒ වගේම ඒ එකතු කරපු ප්‍රමාණය ගලාගෙන යනවා. මොකටද? ඔයාලට නාන්න, උයන්න, කන්න, බොන්න, තව දේවල්. එහෙනම් එකතු වෙච්ච වතුර ප්‍රමාණය ලීටර 10යි. ගලාගෙන ගිය වතුර ප්‍රමාණයත් ලීටර 10ක් කියලා මෙන්න මේ මීටර් බෝඩ් එකේ සටහන්ලා තියෙනවා. එකතු ප්‍රමාණයම ගලාගෙන ගියා. එහෙනම් එකතු වෙච්ච ප්‍රමාණය ගලාගෙන ගියා නම් අපි කියනවා අපේ ව්‍යාපාරය තුල ඇත්තටම සමතුලිතයක් තියෙනවා නම් අපේ එකතු වෙච්ච ප්‍රමාණය අපිට ගලාගෙන යන්න ඕනේ. එකතු වෙන ප්‍රමාණය එහෙන් පිටිප ගලන් යන්න ඕනේ. එතකොට තමයි මේ ටැංකිය ඇතුලේ වතුර බිඳුවක්වත් තියෙන්නේ නැත්තේ. වතුර බිඳුවක් හරි තිබ්බොත් අඩුවෙන් කියන්නේ මේක ටැංකියත් එක කඩාගෙන ගියොත් ඌණයි. එහෙම වෙන්නේ නැහනේ.
මොකද එන වතුර ප්‍රමාණය එහෙමම ගලාගෙන යනවා නේද? එන වතුර ප්‍රමාණය එහෙම ගලන් යනවා. එතකොට දාන්නේ ලීටර් 10 නම් ලීටර් 10ම ගලාගෙන යනවා. අන්න අපි ඒකට කියනවා එකතු වීම සමානයි ගිලිහීම්. එකතු වීම සමානයි ගිලිහීම් කියලා කියනවා. එකතු වීම සමානයි ගිලිහීම් කියලා කියනවා. එකතු වීම සමානයි ගිලිහීම්. එහෙනම් මෙන්න මේ කොන්දේසි දෙක. එහෙනම් මෙන්න මේ කොන්දේසි දෙක අපේ අපේ ආර්ථිකය සම්බන්ධයෙන් සමාන වුණොත් ඒ කියන්නේ W සමානයි J W සමානයි J වුණොත් මෙන්න මේ අවස්ථා දෙකේදීම අපිට කියන්න පුළුවන් ආර්ථිකය තුල ඇතිවන්නේ සමතුලිතයක් කියලා. ආර්ථිකය තුල ඇතිවන්නේ සමතුලිතයක් කියලා. ඔයා මේ පාඩම යම් තාක් දුරකට ඉගෙන ඔව් ආදායම් සමානයි වියදම කියන්නේ මේකටම තමයි. ඔයා මේ පාඩම යම් දාක් දුරකට ඉගෙනගෙන තිබුණොත් ඔයාට මේක පැහැදෙනවා. එහෙම නැත්නම් ඔයාට යම් පැහැදීමක් අඩුයි. මොකද මෙතන සමස්ත වශයෙන්ම අහන්නේ තියරියක්. විශාල තියරියක් මෙතන ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මේ අවස්ථාව එකක් මේ අවස්ථාව තව එකක්. එහෙනම් අවස්ථා දෙකක් තියෙනවා. ලියන්න. සමතුලිත ජාතික ආදායම් මට්ටම යනු සමතුලිත ජාතික ආදායම් මට්ටම යනු සමතුලිත ජාතික ආදායම් මට්ටම යනු කිසියම් කාල පරිච්ඡේදයක් තුල කිසියම් කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයක් විසින් කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයක් විසින් උද්ධමන පීඩනයකින් තොරව උද්ධමන පීඩනයකින් තොරව නිෂ්පාදනය කර ලබන්නා වූ උපරිම සමස්ත නිමවුම සමතුලිතය ලෙස හඳුන්වන අතර උපරිම සමස්ත කියලා කියන්නේ මේ අඩුවෙන් නෙමෙයි චුට්ටක් වැඩ කරලා නෙමෙයි උපරිම ලෙස වැඩ කරලා උපරිම සමස්ත නිමවුම සමතුලිතය වන අතර එහිදී එම නිෂ්පාදන මට්ටම
එහිදී එම නිෂ්පාදන මට්ටම එහිදී එම නිෂ්පාදන මට්ටම එහිදී එම නිෂ්පාදන මට්ටම කිසියම් හේතුවක් මත කිසියම් මොකක් හරි එකක් කිසියම් හේතුවක් මත අඩුවීමට හෝ වැඩිවීමට තේරෙන්නේ නැහැ නෙමේ ලියා ගන්න මුලින්. ඒකනේ කියන්නේ මම ඒකයි පාඩම් පටන් ගද්දි මේ පේපරේ පටන් ගද්දිම කිව්වේ කරපු කට්ටියට තේරෙනව නොකරපු කට්ටියට තේරෙන්නේ නැහැ. හැම දෙයක්ම ලියා ගන්න. ඊට පස්සේ කවදා හරි පාඩම ඉවරුණු දවසකට මේ පේපරයක් කරලා තියෙනවයි කියලා ඔලුවට දාගන්න පුළුවන්. ඇත්ත ඒකත් නෑ. කිසියම් හේතුවක් මත අඩුවීමට හෝ වැඩිවීමට ප්‍රවණතාවයක් නොදක්වා අඛණ්ඩව නොවෙනස් ප්‍රවණතාවයක් නොදක්වා අඛණ්ඩව නොවෙනස් අඛණ්ඩව නොවෙනස් අඛණ්ඩව නොවෙනස් අඛණ්ඩව නොවෙනස් පවතිනම් එය පූර්ණ සේවා නියුක්ති නිමව් මට්ටම හෙවත් ලස්සන නමක් පූර්ණ සේවා නියුක්ති නිමව් මට්ටම හෙවත් පූර්ණ සේවා නියුක්ති නිමව් මට්ටම හෙවත් සමතුලිත ජාතික ආදායම් මට්ටම ලෙස සමතුලිත ජාතික ආදායම් මට්ටම ලෙස හැඳින්විය හැක එහිදී මුළු ආදායම මුළු වියදමට සමාන වීම මෙන්ම y සමානයි e මෙන්ම මුළු එකතු වීම වලට මුළු ගිලිහීම් සමාන වීමද මුළු එකතු වීම වලට මුළු ගිලිහීම් සමාන වීමද तब W समान है J එහි ලක්ෂණ ලෙස දැක්විය හැක
එහි ලක්ෂණ ලෙස දැක්විය හැක. හරි. ඒ ඇති ඕන්නම් මේ chart එකක් අඳින්. chart එකත් අඳින්. chart එකට අක්කලවම අඳින්. මේක ලකුණක් හම්බ වෙනවා. අඳින්. හරි. වාසී අවාසි තියනවද කියලා ඇහුවේ. සමතුලිත ජාතික ආදායම් මට්ටම තුල වාසී අවාසි. එහෙම දෙයක් මෙතන අහලා නැහැ. වාසී අවාසි කියන්නේ සමතුලිත ජාතික ආදායම් මට්ටමේ නෙමෙයි. උද්දමනයක් නිසා ආදායම් මට්ටම ඉහළ ගියොත් හෝ ආදායම් මට්ටම පහළ ගියොත් තමයි වාසී අවාසි බිහිවන්නේ. දැන් ඒකක් නෙමෙයි අපෙන් අහලා තියෙන්නේ. හරි? යා. ඉතුරුම් හාන්දු වීමක් ලෙස හඳුන්වන්නේ ඇයි? එතකොට ඔයා දන්නවද මේ W සමානයි J වත් අපි කිව්වනේ එකතු වීම සමානයි ගිලිහීම් කියලා. එයාලා කියනවා එකතු වීම කියලා කියන්නේ බං C ධන I ධන G බං. හැබැයි බං ගිලිහීම් කියලා කියන්නේ ගිලිහීම් කියලා කියන්නේ S ධන T ධන M බං M ලු. එතකොට ඇයි මේ S ගිලිහීමක් කියලා අපි සලකන්නේ? ඇයි? හිතන්න ඔයාගේ පර්ස් එකේ සල්ලි තියෙනවා. ඔයා යනවා බැංකුවට දානවා. බැංකුවට දැම්මම ඔයාට ඒ සල්ලි වලින් කන්න පුළුවන්ද? කැමති නම් බැංකුවෙන් ආයෙ සල්ලි අරගෙන කන්න පුළුවන් එක වෙනම කතාවක්. මං කියන්නේ මේ දැන් කන්න පුළුවන්ද? ඔයාව පාලනය කරගන්නවා බැංකුවට සල්ලි දාලා දැක්කද? ඔයාව පාලනය කරගන්න. අන්න ඒ විදිහට අපේ සල්ලි ඉතුරුම් කියලා බැංකුව වෙත ගමන් කරනවා. නේද? එහෙනම් අපිව හිල් කරගෙන යන නිසා අපි යාට නමක් දෙනවා ගිලිහීම් කියලා. එතකොට අපෙන් ගානේ අහලා තියෙනවා ඉතුරුම් ගිලිහීමක් ලෙස හඳුන්වන්නේ ඇයි? ඉතුරුම් ගිලිහීමක් ලෙස හඳුන්වන්නේ ඇයි? එන්න ලියමු. ලියන්න. ඉතිරි කිරීම ගිලිහීමක් ලෙස හඳුන්වන්නේ කුටුම්බ සහ ව්‍යාපාරික අංශ තුලින් බලන්න ආයිවත් මම කියනවා ව්‍යාපාරයේ ඉතුරුම් හඳුන්වන්නේ ව්‍යාපාරේ ඊට පස්සේ ලියන්න ව්‍යාපාර සහ කුටුම්බයන්ගෙන් ගලායම් ස්වරූපයකි
මෙම එක මෙම ඉතුරුම් නැවත එක්වරක් දැරීමෙන් පසු මට කවුරු කියනවා මේ දැන් ටිකට කලින් කිව්ව වාක්‍යය පොඩ්ඩක් කියන්න කවුරු හරි ජරණි කියන්නේ ජරණි අයියේ ව්‍යාපාර අංශ තුලින් කියන තැන ලිව්වේ නැහනේ. ඒක කියන්න එපා මම මේ බලන් හිතුව ලිව්වයි කියලා මට මිස්න හරි ඔම ඉන්න කුටුම්බ සහ ව්‍යාපාර අංශ තුලින් ලියන් එතන ඉඳලා ලියන් ආයිලියන් අනිත් කට්ටියත් ලියා ගන්න යන්න එපා කුටුම්බ සහ ව්‍යාපාර අංශ තුලින් වන්නා වූ ගලා යෑමකි මේවා ගලා ගිය පසු එනම් ඉතුරුම් බවට පරිවර්තනය වීමෙන් පසුව ඉතුරුම් ගිණුමකට පරිවර්තනය වීමෙන් පසුව ඒවා නැවත පාරිභෝජන වියදම් වලට එක්කාසු නොවේ එවැනි දෑ පරිභෝජන වියදම් වලට නැවත එක්කාසු නොවේ එනම් රුලක් කැරලා ඉතුරුම් යනෝ වැය කළ හැකි ආදායම තුලින් වැය නොවන කොටසයි හරි ඒකට වැඩි ලියන්න ඕනේ ඒ ඇති ලිව්වා එන්න අංක 3 බලන්න අංක 3 මොකක්ද කියන්නේ බලන්න බදු අය කිරීමක් නොමැති එක්තරා ආර්ථිකයක පරිභෝජන වියදම් ලේඛනය පහත වගුවේ නිරූපණය කරයි. මෙම පරිභෝජන ලේඛනය ප්‍රස්ථාරයකට ගන්න. එම දත්ත අසුරෙන් පරිභෝජන සිතේ සහ අදාළ සමීකරණය නිරූපණය කරන්න. එන්න අපි මේක ඇසුරෙන් ප්‍රස්ථාරය ටක් ගාලා ප්‍රස්ථාරය ඇඳපු නැති කට්ටිය අඳි
හරි එන්න ප්‍රස්ථාරය අඳිමු. පරිභෝජන රේඛාව නදන්න කියන අපිටනේ පරිභෝජන ආර්ථිකයක පරිභෝජන වියදම් ලේඛනයේ පහත පරිදි වේ. හරි. අපිට කියනවා පරිභෝජන වියදම් ලේඛනය අඳින්නලු පෙර සහ පසු. එන්න ගන්න ලොකුවට ගන්න. හරි. අපි පැරණි සූත්‍රයෙන් සී වක්‍රය නිර්මාණය කළා. ඒකට බද්ධ ගලපලා අලුත් බද්ධ සහිත එක නිර්මාණය කළා. ප්‍රශ්න අංක 6 බලන්න මොකද්ද කියන්නේ කියලා. දෙවැනි කොටස ප්‍රශ්න මිනිස්සු මුදල් ඉල්ලුම් කිරීමට යොමු කරන ප්‍රධාන හේතු කවරේද? මිනිස්සු මුදල් ඉල්ලුම් කරන්නේ ඇයි කියලා අහනවා. මිනිස්සු මුදල් ඉල්ලුම් කරනවා විවිධ චේතනාවන් මත දැඩි කරගෙන විවිධ චේතනාවන් මත මිනිස්සු මුදල් ඉල්ලුම් කරනවා. එකක් දැන් හිතන්න ඔයාට කඩේට ගිහිල්ලා බනිස් කිරියක් ගන්න ඕන. ඒ කියන්නේ ඔයාට බනිස් කිරියක් ගන්න සල්ලි ඕනේ. ඔයාට යම් දෙයක් ගන්න සල්ලි ඕනේ. අන්න ගනුදෙනු කරන්න සල්ලි ඕනි නේද? එහෙනම් ඔයා අම්මට කෑ ගහලා කියනවා අම්මේ මට සල්ලි කීයක් හරි දෙන්න. ඇයි මට ගනුදෙනු කරන්න? එහෙනම් ඔව් 2012 පේපරේ තාම කරන්නේ ප්‍රශ්න අංක 6. අම්මා කියනවා හරි ඉඳා ඔබට සල්ලි. ඔයා යනවා දුවලා ගිහිල්ලා ගනුදෙනු කරනවා. අන්න මිනිස්සු මුදල් ඉල්ලන එක හේතුවක් තමයි ගනුදෙනු චේතනාව. ලියන්න. අංක 1 දාන්න. ගනුදෙනු චේතනාව. ඊළඟ එක අම්මා හිතන්න ඔයාට ඔක්කොම සල්ලි දෙනවද? ඔක්කොම සල්ලි දෙන්නේ නැහැ. තාත්තා දෙනවා මාසෙ මුල අම්මට යම්කිසි ගාණක්. ඒක අම්මා මුළු මාසෙම පරිභෝජනය කරන්න ඕන නිසා යම් ක්‍රමවත් විදියක් හදා ගන්නවා. ඒකෙන් ටිකක් වියදම් කරනවා. ටිකක් හදිස්සියක් වුණොත් හදිසි අවශ්‍යතාවයක් කාර්යක්ෂමව ඉටු කරගන්න. හදිසි අවස්ථාවක් කියන්නේ හදිසි රෝගයක් හැදුනොත් ඒකට බෙහෙත් ගෙන්න ගන්න. අන්න හදිසි අවශ්‍යතාවයක් කාර්යක්ෂමව ඉටු කරගන්න අපිට සල්ලි ඕන. අම්මා ඒකටත් සල්ලි ළඟ තියාගෙන ඉන්නේ. අපි ඒකට කියනවා ආරක්ෂණ චේතනාව. ආරක්ෂණ චේතනාව. අම්මා ආරක්ෂණ චේතනාව යටතේ අම්මා ආරක්ෂිත චේතනාව යටතේ සල්ලි ළඟ තියාගෙන ඉන්නවා. අම්මා ආරක්ෂණ චේතනාව යටතේ සල්ලි ළඟ තියාගෙන ඉන්නවා. ඒ වගේම අම්මා තව දෙයක සල්ලි ළඟ තියාගෙන ඉන්නවා. හිතන්න
අම්මා සීතු දානවා. අම්මා පොලියට දෙනවා. අම්මා බැංකු පොතේ දානවා. ඔයාගේ බැංකු පොතට හැම මාසෙකම රුපියල් 100ක් දානවා. ඔයාගේ බැංකු පොතට හැමදාම 100ක් දානවා. නංගිගේ බැංකු පොතට හැමදාම රුපියල් 500ක් දානවා. අන්න අන්න ඒ ඇයි අන්න ඒ විදිහට කරලා බලන්නේ මොකක්ද? ලාභ ලබන නේද? තාත්තා මාසෙ මුල දෙන සල්ලි ටික කොහේ හරි ආයෝජනය කරලා වැඩිපුර සල්ලියක් හම්බ කරන්න තමයි බලන්නේ. තාත්තා දෙන සල්ලි ටික කාර්යක්ෂමව වියදම් කරලා තව දුරටත් ඒක ඉතිරි කරගෙන ඒක කොහේ හරි ආයෝජනය කරලා ඒකෙන් යම් ආදායමක් උපයන්න තමයි ඔයාගේ අදහස, අම්මගේ අදහස. එනම් චේතනාවන් තුනක් මුල් කරගෙන මුදල් ඉල්ලුම් කරන්න පුළුවන්. එකක් මේ ගනුදෙනු චේතනාව, අනෙත් එක ආරක්ෂිත චේතනාව, අනෙත් එක සමපේක්ෂණ චේතනාව. ඕවවලට වෙන නම් නැහැ. ඕවවලට වෙන නම් නැත. ඔච්චරයි තියෙන නම්. අංක 2. එන්න අධි බලති මුදල් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? අන්න වඩාත් හොඳ සුපිරි ප්‍රශ්නයක්. අධි බලති මුදල් යන්නෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද? චුට්ටක් ලියා ගන්න ඕනි ප්‍රශ්නයක්. හොඳට ලියා ගමු. අපි අහනවා අධි බලති මුදල් යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? මහා බැංකුව විසින් අධි බලති මුදල් මවන්නේ කෙසේද? ලියන්න. අපි ලියමු. ලිව්වට පස්සේ තමයි ඒක තේරෙන්නේ. නැත්නම් තේරෙන්නේ නැහැ. අධි බලති මුදල් යනු ආර්ථිකයක අධි බලති මුදල් යනු ආර්ථිකයක ඕමින් මම මේ වෙන ප්‍රශ්නයක් කියවන්නේ ඕමින්න. ඕමින්න මම මේ වෙන ප්‍රශ්නයක් කියවදී ඕමින්න. සෝරි වෙන පේපර් මේ පිටුව පෙන්නලා තියෙනවා. හරි ලියන්න එපා කපන්න වැරදි. මේකේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තින්නේ ආසන්න මුදල් යනු කවරක්ද? M4 මූල්‍ය සමස්තය තුල ඇතුළත් ආසන්න මුදල් සංරක්ෂක කවරේද? හරි? ආසන්න මුදල් කියලා කියන ලියන්න ආසන්න මුදල් කියලා කියන්නේ 100% ද්‍රවශීලතාවයේ නොමැති වුවත් ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් තියෙන පහසුවෙන් විනිමය මාධ්‍යයක් බවට පත් කරගත හැකි මුදල් නේද? ලියන්න ආසන්න මුදල් යනු ලියන්න ආසන්න මුදල් යනු ලියන්න ආසන්න මුදල් යනු ආසන්න මුදල් යනු 100% ද්‍රවශීලතා ගුණයක් නොමැති වුවත් 100% ද්‍රවශීලතා ගුණයක් නොමැති වුවත් 100% ද්‍රවශීලතා ගුණයක් නොමැති වුවත් ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් ඇති ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් ඇති ඉතා ඉහළ ද්‍රවශීලතාවයක් ඇති
වඩාත් පහසුවෙන් වඩාත් පහසුවෙන් වඩාත් පහසුවෙන් විනිමය මාධ්‍යයක් බවට පත් කරගත හැකි 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 මූල්‍ය වත්කම් මූල්‍ය වත්කම් මේ යටතේ දක්වයි මේ යටතේ දක්වයි මේ යටතේ දක්වයි මේ යටතේ දක්වයි එතකොට අපි ආසන්න මුදල් කියලා ගන්න මොනවද දන්නවද ආසන්න මුදල් කියලා ගන්නේ මේ ආසන්න මුදල් කියලා ගන්නේ මහජනයා සතු මුදල් ඔය සමස්ත මුදල් සැපයුම තියෙනවනේ සමස්ත මුදල් සැපයුම කියලා කියන්නේ මොකක්ද මෙන්න මෙහෙම ඔයා මේක දැකලා ඇති සමහරක් විට බලන්න ඔයා මේක දැකලා ඇති M4 සමානයි CP ධන DDP ධන TSDP නේද TSDP ධන NR FC NRFC FC FCBU LSB RFC ඔන්න ඔය ගිණුම් ඔක්කොම ටික තියෙනවා හරි ඔය ගිණුම් ඔක්කොම ටික තියෙනවා එතකොට ඔන්න ඔය ගිණුම් වලින් ඔයා දන්නවද ඔය ගිණුම් වලින් ඔයා දන්නවා ඔය ගිණුම් වලින් අපි මෙන්න මේ දෙන්නට කියනවා පූර්ණ ද්‍රවශීලතා සහිත දේවල් පූර්ණ ද්‍රවශීලතා ඕන ලියා ගන්න पूर्ण द्रवशीलता हरी पूर्ण द्रवशीलता හැබැයි මෙන්න මේ මුන්ට කියනවා ආසන්න द्रवशीलता आसन्न द्रवशीलता आसन्न द्रवशील आसन्न द्रवशीलता ආසන්න ද්‍රවශීලතාව කියලා කියනවා. හරිද? එහෙනම් අපෙන් අහන්නේ M4 මුදල් සැපයීම තුල අන්තර්ගත වන ආසන්න මුදල් සංරක්ෂකයන්. එහෙනම් ලියන්න TSDP NRFC FC BO LSB
RFC අන්න දැක්කද? ලියන්න ලියන්න ඔය ටික ලියන්න ලියන්න ඔය ටික ලියන්න ලියන්න ඊළඟ ප්‍රශ්නේ මොකද අපෙන් අහන්නේ? ලියන්න මේක. හරි ඊළඟට ඊළඟට මොකද බලන්න කියන්නේ? බැංකු ගානනේ මූල්‍ය පද්ධතිය තුල එක්තරා වාණිජ බැංකුවක් සතුව රුපියල් බිලියන 200ක සල්ලි සංචිතයක් ද රුපියල් 800ක ණයක්ද රුපියල් බිලියන 100ක තැන්පතුද පවතී. මෙම තොරතුරු ඇතුළත් බැංකුවේ ශේෂ පත්‍රය ගොඩනගන්න. ආයෙන්නේ බැංකුවේ ශේෂ පත්‍ර දාන්න ලේසි එන්න. තුනේ අයන්න
තැන්පතු දාන්නේ මේ පැත්තේ බැංකුවේ ශේෂ පත්‍රය තැන්පතු 1000ක් හා ණය සංචිත මෙතන අපිට කියනවා සංචිත 200යිලු ණය 100යි ඔච්චරයි ඔන්න ඕක හදන්න කියලා කියන්නේ ඔයා ඇකවුන්ටිංగ్ කරනවා accounting කරන කට්ටිය මේවා පිළිකජු අච්චරයි අයන්න එච්චර ආයන්න බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන සංචිත අවශ්‍යතාවය 12ක් වෙනවා. එම බැංකුවට ලබා දිය හැකි විශාලම ණය මුදලේ ප්‍රමාණය කොපමණද? අපිට කියනවා පවත්වාගෙන යන්න ඕනේ සංචිත අවශ්‍යතාවය 12යි. එහෙනම් ලබා දිය හැකි උපරිම ණය මුදලනේ අපි ගහන්නේ. මුලින්ම බලමු අධිසංචිත තියනවාද කියලා. එන්න. අධිසංචිත සමානයි පවතින සංචිතය ඍණ සත්‍ය සංචිතය පවතින සංචිතය 200යි සත්‍ය සංචිතය අපිට කියනවා 100ට 12යිලු නේද? සත්‍ය සංචිතය 100ට 12යිලු. එහෙනම් 10ක 100ෙන් 12 120යි. එහෙනම් අධිසංචිතයක් තියෙනවා 80ක. අධිසංචිතයක් තියෙනවා 80ක. එහෙනම් අපිට අලුතින් ලබා දිය හැකි ණය මුදල අහන්න එහෙම නේද? අපිට දැනට දීලා තියෙනවා 800ක්. තව 80ක් දෙන්න පුළුවන්. එහෙනම් කියන්න. අලුතින් ලබා දිය හැකි ණය මුදල සමානයි 800 ධන 80 සමානයි 880යි. අපි ගණන් අන්තිම ලබා දිය හැකි උපරිම ණය මුදලනේ. මේ 800ක් කියලා කියනවා. තව 80ක් දෙන්න පුළුවන්. ඔක්කොම 880යි. හරි ලේසි. හරි මේක හරිනේ. ඊට පස්සේ අපි ගන්නවා ප්‍රශ්නාංක 4 අහනවා. දැන් අධිසංචිතය අපි දන්නවා වැඩි කරොත් තැන්පතු ගුණකය. ඔයා දන්නවා අපි ගාව තියෙන අධිසංචිතය තැන්පතු ගුණකයෙන් වැඩි කරොත් ඒ වාරය පද්ධතියේ මුදල් වැඩි වෙනවා. නේද? ඒ වාරය පද්ධතියේ මුදල් වැඩි වෙනවා. ඔව් MCQ වල අද short and sweet ක්‍රමය තමයි මේ. එතකොට අපිට කියනවා අධිසංචිතය වැඩි කිරීම තැන්පතු ගුණකයේ සමානයිලු පද්ධතියේ මුදල් ප්‍රමාණය වැඩි වීම. එතකොට මේගොල්ලෝ කියනවා මම මෙතනට ඉලක්කම් දෙකක් දැම්මොත් එහෙම තැන්පතු ගුණකය 5ක් කියලා පද්ධතියේ මුදල් 500කින් වැඩි වෙන්න ඕනේ කියලා මම හිතුවොත්
මේගොල්ලෝ අහනවා ඇයි ඇත්තටම ප්‍රායෝගිකව මේක වෙන්නේ නැත්තේ කියලා. මේගොල්ලෝ අහනවා ඇයි ඇත්තටම මේක ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ කියලා. එතකොට අපෙන් අහනවා මේ ඉලක්කම් දෙක වැඩි වෙලා එන 500 ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඈ මගෙන් අහනවා අපෙන් අහනවා මේ ඉලක්කම් දෙක වැඩි වෙලා එන උත්තරය නේ ඉලක්කම් දෙක වැඩි වෙලා එන උත්තරය ඇයි ඇත්තටම ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ කියලා නේ ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ කියලා අහනවා ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ කියලා අහනවා අපේ ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ කියලා අහනවා ප්‍රායෝගිකව වෙන්නේ නැත්තේ ඇයි හිතන්න ඇත්තනම් මිනිස්සු කැමති නම් එක පයින්ම නේද ඇත්තනම් මිනිස්සු කැමති නම් එක පයින්ම ඇත්තම මිනිස්සු කැමති නම් එක පයින්ම ඇත්තටම මිනිස්සු කැමති නම් එක පයින්ම ඇත්තටම මිනිස්සු කැමති නම් එක පයින්ම අපි මුදල් දානවා බැංකුවේ අන්න මුදල් බැංකුවට දානවා නම් ඒ හැමෝම මුදල් බැංකුවට දානවා නම් බැංකුවේ මුදල් ටික මේ හිතන විදිහට වැඩි වෙනවා නේ බැංකුවේ මුදල් ටික හිතන විදිහට වැඩි වෙනවා හැබැයි සමහරෙක් ඉන්නවා නෑ මම බැංකුවට මුදල් දාන්නේ නෑ මම දාගන්නේ සාක්කුවට මම බැංකුවට මුදල් දාන්නේ නෑ මම දාගන්නේ සාක්කුවට මම බැංකුවට මුදල් දාන්නේ මම දාගන්නේ සාක්කුවට කියලා කියනවා හරිද මම බැංකුවට මුදල් දාන්නේ මම දාගන්නේ සාක්කුවට එතකොට බැංකුවට මුදල් කියොත් විතරයි බැංකුවේ මුදල් වැඩි වෙන්නේ මම දාගත්තොත් සාක්කුවට මම ගෙදර මගේ පොට්ටනියට දාගත්තොත් බැංකුවට මුදල් යනවද ආර්ථිකයට මුදල් එනවද කොහෙටවත් යන්නේ නැහැ එහෙනම් මේ විදිහට ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වෙන්න බැරි හේතුවක් තමයි මොකක්ද මුදල් නොවන වෙනත් තැන්වල මුදල් ටික හැංගිලා තියෙනවා මුදල් තියෙන බැංකුවේ නිසා බැංකුවට දැම්මනම් බැංකුව ඇතුලේ සල්ලි නැවෙනවා හැබැයි ගේ යස්සේ සල්ලි ටික හංගගත්තොත් ඒක වෙනවද ඒක වෙන්නේ නැහැ එහෙනම් ලියන්න මහජනතාව මුදල් ළඟ තබා ගැනීමට හුරු වීම 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 සහ මුදල් නොවන වෙනත් වෙළඳපොළවල් කරා ඇදී යෑම මුදල් නොවන වෙනත් වෙළඳපොළවල් කරා ඇදී යෑම මුදල් නොවන වෙනත් වෙළඳපොළවල් මුදල් බැංකුවේ දාන්නේ උන් ගිහලා ගන්නවා ඊට. එතකොට මුදල් නැවෙයිද? නැවෙන්නේ නැති මුදල් තියෙන තැනට දාන්න එපා. ඈ මුදල් තියෙන තැනට දාන්න මුදල් නැවෙන්නේ. අවල් තමයි මහජනතාව බැංකුවේ ඇති මුදල් නැවත ලබා ගැනීම. බැංකුවේ තියෙන මුදල් නැවත ගත්තොත් බැංකුවේ තියෙන මුදල් ටික අඩුයි. මුදල් නැවීමක් එනම් අඩු වෙනවා. මහජනතාව බැංකුවේ පවතින මුදල් ගැන ලබා ගැනීම. මහජනතාව බැංකුවේ පවතින මුදල් ලබා ගැනීම.
මහා ජනතාව බැංකුවේ පවතින මුදල් ලබා ගැනීම. මහා ජනතාව බැංකුවේ පවතින මුදල් ලබා ගැනීම. මහා ජනතාව බැංකුවේ පවතින මුදල් ලබා ගැනීම. සහ මිනිස්සු කැමති නැහැ ණය ඉල්ලන්න. යකෝ ණය ඉල්ලන්නේ කැමති නැත්නම් මුදල් නැවෙයිද? නැවෙන්නේ නැහැ. මහා ජනතාව ණය ඉල්ලුමට එතරම් රුචියක් නොමැති වීම. මහා ජනතාව ණය ඉල්ලීමට එතරම් රුචියක් නොමැති වීම. මහා ජනතාව ණය ඉල්ලීමට එතරම් රුචියක් නොමැති වීම. මහා ජනතාව ණය ඉල්ලීමට තරම් ක්‍රියාත්මක දැක්වීම සහ බැංකුව සංචිත තමන්ගේ ගාව තියාගත්තොත් මුදල් නැවෙයිද? යකෝ නෑ. තියෙන ඔක්කොම අධිසංචිත ටික ණය ලෙස දුන්නොත් විතරයි මුදල් නැවෙන්නේ නේද? තියෙන ඔක්කොම අධිසංචිත ණය ලෙස දුන්නොත් විතරයි ඔක්කොම මුදල් ලෙස නැවෙන්නේ. මෙන්න ලියන්න. බැංකු අධිසංචිත ළඟ තබා ගැනීම. 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 හරි. ඊළඟ එක මොකද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ? මුදල් සැපයීමේ හටගන්න අපි එක ලිව්වා 5. මුදල් සැපයීමේ සංකෝචනයක් දැන් 4ට ලිව්වා කරුණු 5ක් විතර ඒක ඇති. දැන් එන්න 5. මුදල් සැපයීමේ සංකෝචනයක් ඇති කිරීම සඳහා මහා බැංකුව විසින් විවිධ වෙළඳපොලේ කටයුතු යොදාගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. හරි කියන්නේ මුදල් සැපයීමේ සංකෝචනය. ආර්ථිකයේ තියෙන මුදල් ටික මහා බැංකුව ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන සල්ලි ටික මහා බැංකුව වෙත ගෙන්න ගන්න මොකක්ද කරන්න කියලා අහනවා. ඊවට වෙළඳපොලේ මොකක්ද කරන්නේ? මහා බැංකුව විසින් ඉල්ලුම් තැන්පතු වගේ පස්ගුණයක් වී වෙනවද සංචිත? සංචිත වගේ පස්ගුණයක් තමයි ඉල්ලුම් තැන්පතු වීම. සංචිත වගේ පස්ගුණයක් වැඩි වුණාම ඔයාලනේ තැන්පතු ගුණකය කියන්නේ. ඒක බැංකු පද්ධතිය කියන්නේ. බැංකු පද්ධති ගානක් ආවම අපි කරමු එහෙම. නැත්තම් මෙතනදී කිව්වොත් එහෙම අනිත් කාටවත් පැටලෙනවා. හරි. දැන් මේක බලන්න. අපිට කියනවා ශ්‍රී ලංකා මහා බැංකුව මේ ආර්ථිකයේ තුන තියෙන මුදල් ඇදලා ඒ මහා බැංකුව ඇතුළට ගෙන්න ගන්නේ කොහොමද? මෙහෙම කරනවා. එයා විවට වෙළඳපොලේ සුරුකුම්පත් අලෙවි කරනවා. එයා විවට වෙළඳපොලේ සුරුකුම්පත් අලෙවි කරපු ගමන් ඒ සුරුකුම්පත් ටික මේ වාණිජ්‍ය බැංකුවලදී ගන්නවා. එතකොට වාණිජ්‍ය බැංකුවල තියෙන සල්ලි ටික ඩෝන් ගාලා වන් ෂොට් කෙලින්ම එනවා මහා බැංකුවට.
මහා බැංකුවට සල්ලි එනවා. වාණිජ බැංකුවල සල්ලි මහා බැංකුවට යනවා. දැක්කද? එතකොට වාණිජ බැංකුවල සල්ලි නැහැ කියන්නේ ණය දෙන්නේ නැහැ. ණය දෙන්නේ නැහැ කියන්නේ මිනිස්සු ගාව සල්ලි නැහැ. මිනිස්සු ගාව සල්ලි නැහැ. මිනිස්සු ගාව සල්ලි නැත්තම් ආර්ථිකය තුල කිසිම ක්‍රියාකාරකමක් කරන්න බෑ. ඒ තුල කිසිම ක්‍රියාකාරකමක් කරන්න බෑ. මොකද ආර්ථිකයේ තිබ්බ සල්ලි ටික ඔක්කොම දැන් කවුද උදුරලා ගත්තේ? ශ්‍රී ලංකා මහ බැංකුවට පෝස් ගාලා ඇදලා ගත්තා. කොහොමද? උන් දුන්න කොලයක් මිලදී ගනින් කියලා වාණිජ බැංකුව එක මිලදී ගත්තා. වාණිජ බැංකුව ඒ කොලේ මිලදී ගන්නකොට වාණිජ බැංකුවේ තියෙන සල්ලි ටික යනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුවට. ශ්‍රී ලංකා මහ බැංකුවට. හරි? ශ්‍රී ලංකා මහ බැංකුවට. හරි. ලියමු. 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 ලියන්න. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් 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 විවෘත වෙළඳපොලේ විවෘත වෙළඳපොලේ සුරකුම්පත් වාණිජ බැංකුව වෙත අලෙවි කිරීමෙන් වාණිජ බැංකුව වෙත අලෙවි කිරීමෙන් විවෘත වෙළඳපොලේ සුරකුම්පත් වාණිජ බැංකුව වෙත අලෙවි කිරීමෙන් වාණිජ බැංකුව වෙත ඇති අධිසංචිත සමස්තයක් ලෙස ව්‍යාපාර වෙතට අධිසංචිත සමස්තයක් ලෙස ව්‍යාපාර වෙතට අධිසංචිත සමස්තයක් ලෙස ওই ව්‍යාපාර කරන නෙමෙයි ශ්‍රී ලංකා මහා බැංකුව වෙතට අධිසංචිත සමස්තයක් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව වෙතට ශ්‍රී ලංකා මහා බැංකුව වෙතට ශ්‍රී ලංකා මහා බැංකුව වෙතට අත්දවා නැත්තම් එකතු වීම තුලින් වාණිජ බැංකුවල අධිසංචිත පහළ යෑමෙන් ණය දීමේ හැකියාවද අඩුවීම නිසා
ණය දීමේ හැකියාවද අඩු වීම නිසා ආර්ථිකයේ මුදල් සැපයුම එසේ සංකෝචනය කළ හැක. ආර්ථිකයේ මුදල් සැපයුම එසේ සංකෝචනය කළ හැක. ආර්ථිකයේ මුදල් සැපයුම එසේ සංකෝචනය කළ හැක. හරි. හයවෙනි ප්‍රශ්නේ හරි. නේද? යම් හත්වෙනි ප්‍රශ්නෙට යම් ප්‍රශ්නාංක 7 පහත දැක්කෙන භාණ්ඩ හා සේවා නිර්වචනය කොට ඒවාට උදාහරණය බැගින් ලියන්න. අයියා ලියන්න ප්‍රශ්නාංක 7 අංක 1 ගෝලීය පොදු භාණ්ඩ ලියන්න සමස්ත ලෝක ප්‍රජාවටම කිසිදු මිලක් අය කිරීමකින් තොරව සමස්ත ලෝක ප්‍රජාවටම කිසිදු මිලක් අය කිරීමකින් තොරව භුක්ති විඳිය හැකි භාණ්ඩ ගෝලීය පොදු භාණ්ඩ වේ. උදාහරණ මේ මුළු ලෝකයටම ඉන්න මිනිස්සුන්ට කොහේ අස්සක මුල්ලක ඉඳියක් විඳින්න පුළුවන් එක දෙයක් තමයි. දේවල් තමයි ඔය. හිතන්න මොකක්ද? හිතන්න විවිධ වසංගත තුරන් කිරීම. දැන් කොරෝනා එන්නත් විඳින්නේ ඇයි? වසංගතයේ තුරන් කරන්නේ. ලියන්න. වසංගත රෝග තුරන් කිරීමට. ඇයි මුළු ලෝකයම අද වර්තමානයේ ගස් හිටවන්න පෙළඹෙන්නේ? ගස් මිලියනයේ ප්‍රොජෙක්ට් එක, ගස් ලක්ෂේ ප්‍රොජෙක්ට් එක ගස් හිටවන්න පෙළඹෙනවා. ඇයි? ගෝලීය උෂ්ණත්වය අඩු කරන්න. ලියන්න. ඒක හැමෝටම එකයි. ලියන්න. ගෝලීය උෂ්ණත්වය අඩු කරලීම. හරි. ඊළඟ පොදු සම්පත් ලියන්න. පොදු සම්පත් ලියන්න.
පරිභෝජනයේ පොදු සම්පත් යනු පරිභෝජනයේ තරංකාරීත්වයක් දැකිය හැකි වුවත් පරිභෝජනයේ තරංගකාරීත්වයක් දැකිය හැකි වුවත් පරිභෝජනයේ තරංකාරීත්වයක් දැකිය හැකි වුවත් පරිභෝජනය කිරීම වළක්වාලිය නොහැකි 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 සියලුම භාණ්ඩ වළක්වාලිය නොහැකි ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබී ඇති සියලුම භාණ්ඩ 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 පොදු සම්පත් වේ ඒ කියන්නේ දැන් හිතන්න පිට්ටනියක මිනිස්සු දාන්න පුළුවන් 100යි කියලා. පිට්ටනිය කියලා කියන්නේ මේ හැමෝගෙම සම්පත. කිලිනොච්චියේ ඉඳන් ආවත් මැදපච්චේ ඉඳන් ආවත් යාපනයේ තූත්තුකුඩියේ ඉඳන් ආවත් මේ හැමෝටම මේ පිට්ටනියට යන්න පුළුවන්. හැබැයි දැන් යන්න බෑ. ඇයි? ඒ පිට්ටනිය මිනිස්සුන්ගෙන් පිළිලා. පරිභෝජනීය තරංගකාරීත්වයක් තියෙනවා. හැබැයි මට පිට්ටනියට යන්න පුළුවන් ඇතුලේ ඉන්න එකෙක්ට ගහලා එළියට දාලා. එහෙම යන්න පුළුවන්. අන්න. පරිභෝජනීය තරංගකාරී වුණාට මට ඒක පරිභෝජනය කරන්න පුළුවන් ඕනම වෙලාවක. හොඳේ? යා. ඊළඟ එක. යා ඒකට උදාහරණයක් ලියන්න. පොදු තන බිම. පොදු තන බිම. පොදු තන බිම. පොදු තන බිම. පොදු තන බිම.
හරි යම් ඊළඟ එක අර්ථ පොදු භාණ්ඩ. අර්ථ පොදු භාණ්ඩ කියන්නේ මොනවද දන්නවද? හරියට උදාහරණයක් ලෙස දැන් මේ මහපාර තියෙනවනේ. මේ මහපාරට කියන්නේ පොදු භාණ්ඩ. අර්ථ පොදුයි කියන්නේ අධිවේගී මාර්ගය. අධිවේගී මාර්ගය ලියන්න. අධිවේගී මාර්ගයට නම් සල්ලි දීලා යන්න ඕනේ. හැමෝටම යන්න පුළුවන්. හැබැයි සල්ලි දීලා. ඒක නිසායි අර්ථ පොදු කියන්නේ. ලියන්න. මිලක් අය කළත් පරිභෝජනය සඳහා 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 මිලක් අය කළත් මිලක් අය කළත් ධාරිතා මට්ටමක් කරා ළඟා වන තුරු 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 පරිභෝජනයේ තරංකාරීත්වයක් දක්වන නොමැති පරිභෝජනයේ තරංගකාරීත්වයක් දක්වන නොමැති පරිභෝජනයේ තරංකාරීත්වයක් දක්වන නොමැති එහෙත් ධාරිතා මට්ටම ඉක්මවීමත් සමග ධාරිතා මට්ටම ඉක්මවීමත් සමග ධාරිතා මට්ටම ඉක්මවීමත් සමග ධාරිතා මට්ටම ඉක්මවීමත් සමගම පරිභෝජනයේ තරංකාරීත්වයක් දැකිය හැකි පරිභෝජනයේ තරංකාරීත්වයක් දැකිය හැකි භාණ්ඩ වේ. දැන් හිතන්න පුස්තකාලේ තියෙනවානේ. පුස්තකාලේ පුටු 100යි. අවුලක් නැහැ අපි හැමෝටම යන්න පුළුවන්. සල්ලි ගන්නම රුපියල් 10ක්ද කොයිද පුස්තකාලේට? අවුලක් නැහැ. හැබැයි 100 වෙනි ළමයා ගියාට පස්සේ 101 වෙනි ළමයාට එන්න බෑ. එහෙනම් එකෙක් එළියට එනකන් ඉන්න ඕනි අනිත් එක ඇතුළට යන්න. ලියන්න පුස්තකාලය අධිවේගී මාර්ග කෞතුකාගාරය ඇති නවත්තන්න. ඊළඟ ප්‍රශ්නය. ව්‍යවස්ථාපිත බදු ආපාතය සහ ආර්ථික බදු ආපාතය අතර වෙනස දක්වන්න. අන්න ඕක තියෙන රාජ්‍ය පොදු ආර්ථික පාඩමේ ව්‍යවස්ථාපිත බදු ආපාතය කියලා කියන අපි නෛතිකව දරන බදු ආපාතය. එතකොට ව්‍යවස්ථාපිත බදු ආපාතය ඇත්තටම දරන බදු ආපාතය. එතකොට ආර්ථික බදු ආපාතය කියලා කියන්නේ තමන්ට බද්දක් අය කළොත් ඒ බද්ද නිසා තමන්ගේ මූර්ත ආදායමට බලපෑමක් වෙනවා. අන්න ඒක දරන පුද්ගලයාට අපි කියනවා ඒක ආර්ථික බද්දක් කියලා.
හරිද? ලියන් ව්‍යවස්ථාපිත බදු අනුපාතය යනු ව්‍යවස්ථාපිත බදු අනුපාතය යනු ව්‍යවස්ථාපිත බදු අනුපාතය යනු නීත්‍යානුකූලව තරලු ලබන්නා වූ බදු බරය. ආර්ථික බදු අනුපාතය යනු ආර්ථික බදු අනුපාතය යනු ආර්ථික බදු අනුපාතය යනු යම් බදු අය කිරීමක් නිසා 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 පුද්ගලික මූර්ත ආදායමේට පුද්ගලික මූර්ත ආදායමට 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 බලපෑමක් සිදුවේ නම් එසේ බලපෑමකට ලක්වීම ලක්වීම ආර්ථික බදු අනුපාතය වේ. ව්‍යවස්ථාපිත බද්ද කියලා කියන්නේ හිතන්න ඔයාලා කවුන්ටිං කරනවනේ. මම බදු එකතු කරනවා. මම බද්ද එකතු කරලා රජයට ගෙවනවා. මම කරන්නේ මුගෙන් එකතු කරලා ගෙවුවා. ගමේ මිනිස්සුන්ගෙන් බදු එකතු කරලා රජයට ගෙවනවා. ඒ ව්‍යවස්ථාපිත බද්ද. හැබැයි ආර්ථික බද්ද කියලා කියන්නේ මම බද්ද එකතු කරන්නේ මිනිස්සුන්ගෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ පොකට් එකට තමයි කියලා වෙන්නේ. එහෙනම් ඒකේ ආර්ථික බදු බර දරන්නේ මිනිස්සු. ව්‍යවස්ථාපිත බදු බර දරන්නේ මම. මම කරන්නේ ගෙවන එක විතරයි. උන් දෙන එක ගෙවනවා. හරි? හරි. ඊළඟ එක. 3 බදු ක්‍රමයේ මධ්‍යස්ථභාවයේ යන්නේ අදහස් වන්නේ කුමක්ද? ලියන්න. මධ්‍යස්ථය කියලා කියන්නේ අපේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් බදු අය කිරීම. ලියන්න.
රජයක් විසින් බදු අය කිරීමේදී 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 පුද්ගලයින්ගේ ආර්ථික තීරණවලට 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 බලපෑමක් නොවන අයුරින් බදු අය කිරීමයි. හරි. ඊළඟට අයවැය ලේඛනයේ ප්‍රාථමික හිඟය සහ ශුද්ධ මූල්‍ය හිඟය අතර සංකල්පතර වෙනස ලියන්න. ප්‍රාථමික හිඟය අනු ප්‍රාථමික හිඟය අනු ප්‍රාථමික හිඟය අනු ප්‍රාථමික අයවැය අනු මුළු ආදායම් වලින් මුළු ආදායම් වලින් පොලි ඇතුළු රාජ්‍ය මුළු වියදම රජයේ මුළු ආදායම් වලින් පොලි ඇතුළු මුළු රාජ්‍ය වියදම පොලි ඇතුළු මුළු රාජ්‍ය වියදම පොලි ඇතුළු මුළු රාජ්‍ය වියදම මුළු රාජ්‍ය වියදම ඉවත් කළ පසු ලැබෙන අගයයි. නොමි චුටෙන් ඔතන අර මේ ලියන්න ඕන පොලි ගෙවීම් රහිත කියලා. හොඳේ සොරි. පොලි ගෙවීම් රහිත වියදම් අඩු කිරීමෙන් ලැබෙන අගය. පොලි ගෙවීම් රහිත වියදම් අඩු කිරීමෙන් ලැබෙන අගයයි. ඊට පස්සේ උලක් කැරලා ශුද්ධ මූල්‍ය
शुद्ध मूल्य हिंगे अणु शुद्ध मूल्य हिंगे अणु शुद्ध मूल्य हिंगे अणु शुद्ध मूल्य हिंगे अणु මුළු දීමනා සහිත මුළු අයභාරයෙන් දීමනා සහිත මුළු අයභාරයෙන් දීමනා සහිත මුළු අයභාරයෙන් ණයවාරික ආපසු ගෙවීම ණයවාරික ආපසු ගෙවීම ණයවාරික ආපසු ගෙවීම නිදන් අරමුදල් සඳහා දායකත්ව දීමනා නිදන් අරමුදල් සඳහා දායකත්ව දීමනා ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලට කරනු ලබන්නා වූ ගෙවීම් හැර වියදම් වියදම් අඩු කළ පසු ලැබෙන අගය වේ. අඩු කළ පසු ලැබෙන අගය වේ. හරිද? ඊළඟට අවසාන එකේ ශ්‍රී ලංකා රජයේ බදු නොවන ප්‍රධාන අයභාර බදු නොවන ඒවා මොනවාද? ගාස්තු සහ අය කිරීම දඩ මුදල් ඔය පොලිසිය ගහන දඩ ගාස්තු සහ අය කිරීම දඩ අපෙන් පොලිය ගන්නවනේ පොලි අය කරනවනේ පොලි අය කිරීම ප්‍රාග්ධන භාණ්ඩ අලවිය රාජ්‍ය ව්‍යාපාර ආයතනයන්ගේ අතිරික්තයන් පැවතීම ඒ ඇති හරි ඔන්න
සමස්ත තියරියක් තියෙන්නේ. සමස්ත තියරියක් තියෙන්නේ. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ ගණන් නැහැ. ඒකෙත් අහන්නේ තියරියක්ම තමයි. අපි ඒකේ මුල් ප්‍රශ්න 3 විතරක් සාකච්ඡා කරමු. අන්තිම ප්‍රශ්න දෙකේ තියෙන සමස්ත තියරියක්. හරිද? බලමු. කමක් නැහැ. බලමු. කියනවා මොකක්ද බලන්න කියන්නේ? සාපේක්ෂ වාසී හටගන්නා මූලාශ්‍ර. සාපේක්ෂ වාසී හටගන්නා මූලාශ්‍රයට මතක ඇති. රුචිකත්වයේ වෙනස්කම්, දේශගුණික සාධක, දේශගුණික සාධක තව මොනවාද? තාක්ෂණික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා, තව දේශීය දැනුම සහ තව මොනවාද? තව මොනවද අපිට ගන්න පුළුවන්? අපේ සම්පත් සම්භාරය සහ අපේ රටේ තියෙන රාජ්‍ය ප්‍රතිපත්ති, අන්න ඒවා. අන්න ඒවා අපිට ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් ගෙවුම් ශේෂ ලේඛනයක් තුල ඇතුළත් වන ප්‍රධාන ගිණුම් සහ අයිතමයන් කවරේද? එන්න ගෙවුම් ශේෂ ගිණුමක් එන්න බලන්න නිකන් උක ගහලා දාන්න බලන්න. ඔන්න බලන්න ගෙවුම් ශේෂ ලේඛනයක් තුල තියෙන ගිණුම්. භාණ්ඩ සේවා ප්‍රාථමික ආදායම් ද්විතීයික ආදායම්. ප්‍රාග්ධන ගිණුමේ විදේශ ප්‍රධාන සහ මේවා මොනවාද? සංක්‍රාම. හරි. ඊළඟට මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන, කලඹ ආයෝජන, වෙනත් ඍජු ආයෝජන, කලඹ ආයෝජන, වෙනත් සංචිතවත්කම්. ඍජු ආයෝජන, කලඹ ආයෝජන, සංචිතවත්කම් සහ වෙනත්. ඔන්න ඔය කියන ගිණුම් ටික වලින් සමන්විත වෙලා තමයි මේ ජංගම ගිණුම බිහිවන්නේ. සෝරි, ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂ ලේඛනය. හරිද? ටක් ගාලා ඔක දාගන්න. ඔක දාගන්න.
ඊට පස්සේ බලන්න ඔය උත්තරේ තියෙනවා නම් හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ බලන්න. රටක වෙළඳ අනුපාතය සහ වෙළඳ ශේෂය. වෙළඳ අනුපාතය කියන්නේ මොකක්ද දන්නවද? ප්‍රාග්ධනයක යටතේ තියෙන සංක්‍රාම සහ විදේශ ප්‍රදාන. ලියන්න ඊළඟ එක වෙළඳ අනුපාතයේ සහ වෙළඳ ශේෂය අතර වෙනසනේ අහන්නේ. ලියන්න. වෙළඳ අනුපාතය anu 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 භාණ්ඩ ඒකකයක් ආනයනය කරලීම සඳහා භාණ්ඩ ඒකකයක් පිටරටින් ගෙන්නන්න මේ රටින් කීයක් භාණ්ඩ යවන්න ඕනිද? භාණ්ඩ ඒකකයක් ආනයනය කරලීම සඳහා භාණ්ඩ ඒකකයක් ආනයනය කරලීම සඳහා අපනයනය කළ යුතු අපනයනය කළ යුතු භාණ්ඩ ඒකක ප්‍රමාණය වේ. ඊළඟට එය අපනයන මිල බෙදීම ආනයනය මිල වැඩි කිරීම සීය තම් අපනයන මිල බෙදීම ආනයන මිල තුලින් ලබාගත හැක. අපනයන මිල බෙදීම ආනයන මිල අපනයන මිල බෙදීම ආනයන මිල තුලින් ලබාගත හැක. අපනයන මිල ඍණ බෙදීම ආනයන මිල තුලින් ලබාගත හැක. හරි. 9 වෙනි ප්‍රශ්නේ 3 වෙනි එකේ දෙවෙනි ඊළඟ කොටස වෙළඳ ශේෂය යනු වෙළඳ ශේෂය යනු ගෙවුම් ශේෂ ලේඛනයේ ගෙවුම් ශේෂ ලේඛනයේ වර්ධන ගිණුමේ භාණ්ඩ හා සේවා ගිණුමේ සමස්ත එකතුව වේ. ගෙවුම් ශේෂ ලේඛනයේ භාණ්ඩ හා සේවා ගිණුමේ සමස්ත එකතුව වේ. ගෙවුම් ශේෂ ලේඛනයේ වර්ධන ගිණුමේ භාණ්ඩ හා සේවා ගිණුම් කී සමස්ත එකතුව වේ. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ජාත්‍යන්තර WTO එකේ කාර්යභාරය ඒක සමස්ත තියරියක්. හරිද? අපි ඒක අතාරිමු සමස්ත තියරියක්. ඒ කියන්නේ තියරිය කියවන්න විතරයි තියෙන එක වැඩක් නැහැ. ඒක කාර්යභාරයම තමයි.
එයාලා මොකද්ද කරන්නේ ලෝකස් මේ වෙනදාම් ශේෂ්ත්‍රයේ ජාතික වෙනදාම් ශේෂ්ත්‍රයේ නීති රීති සම්පාදනය කරනවා ඒව පවත්ත ගන්නවා ප්‍රවර්ධනය කරනවා අන්න ඒවා අපි යම් පස්වෙනි එකට පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමයක් ගැන අදහස් වන්නේ දැන් පාලිත නම්‍ය විනිමය අනුපාතයක් කියන්නේ මොකක්ද පාලිත නම්‍ය විනිමය අනුපාතයක් කියලා කියන්නේ නම්‍ය විනිමය අනුපාතිකයක් සහ ස්ථාවර විනිමය අනුපාතයක් යන දෙකේම සංචලනය නම්‍ය විනිමය අනුපාතයකින් එක චලනය වෙනවා හැබැයි ස්ථාවර විනිමය අනුපාතයකින් ඒක හිර කරලා තියෙනවා අමතක නම් මම චුට්ටක් ඇඳලා පෙන්නන්නම් අමතක නම් මම චුට්ටක් ඇඳලා පෙන්නන්නම් බලන්න එන්න මෙහෙම ඔටෝ ඕක යන්නත් දෙනවා ඔටෝ ඔහොම ඉල්ලුම සැපයුම මත බලවේග වලට යන්නත් දෙනවා ඒ වගේම උඩිනුත් දානවා යටිනුත් දානවා සීමාවක් දාලා මේ දෙක අතර දෝලනය වෙන්න දෙනවා අපි මෙන්න මේ ක්‍රමයට කියනවා පාලිත විනිමය නම්‍ය ක්‍රමය පාලිත විනිමය නම්‍ය ක්‍රමය හරිද අපි ඒකේ නිර්වචනය ලියලා නවත්තමු එන්න පාලිත නම්‍ය විනිමය අනුපාතයේ අනු පාලිත නම්‍ය විනිමය අනුපාතයේ අනු පාලිත නම්‍ය විනිමය අනුපාතයේ අනු ස්ථාවර විනිමය අනුපාතය සහ ස්ථාවර විනිමය අනුපාතය සහ ස්ථාවර විනිමය අනුපාතය සහ නම්‍ය විනිමය අනුපාතයන්ගේ 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 එකතුවෙන් සැදුම්ලත් විනිමය අනුපාත ක්‍රමයකි විනිමය අනුපාත ක්‍රමයකි විනිමය අනුපාත ක්‍රමයකි හරි විනිමය අනුපාත ක්‍රමයකි එහෙනම් ඔන්න 2012 පේපරේ අපි